තෙරුවන් සරණයි. වෙනදා වගේම අද අපි බෞද්ධ නාලිකාවෙන් සසර දනව වැඩසටහන සමග එකතු වෙන්නේ. ජ්‍යෙෂ්ඨ මනෝපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන් සමග ඔබේ ආලින්දයට එන ඔබේ නිවසට එන වැඩසටහන සසර දනව. වෛද්‍යතුමනි, පහුගිය වැඩසටහන් වලදී අපි සාකච්ඡා කරපු මාතෘකත් එක්ක තව ඉදිරියටත් සාකච්ඡා කළ යුතුයි කියලා අපි සඳහන් කළා. ඒදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා මේ පුද්ගලයෙක්ගේ යම්කිසි ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ඔහුට යම්කිසි ඔහුගේ මනසට යම් යම් ආකල්පයක් ආවේගයක් ආවට පස්සේ ඒ ආවේග බුද්ධිමත් ලෙස විශ්ලේෂණය කරගන්න බැරුව ඒ ආවේග තුල බොහෝ වෙලාවට අර අපි කියන ඉමෝෂනල් කියලා ඔවුන් තමන්ගේ ආවේග පාලනය කරගත නොහැකි තත්ත්වයට පත් වෙන්නේ කුමන හේතු නිසාද? ඔහුගේ මනසේ කිසියම් වර්ධනය කරගත යුතු කොටස් වර්ධනය වෙලා නැද්ද? ඒවා භෞතික සාධකද මානසික සාධකද සමාජ කාරණාද? ඇතැම් වෙලාවට කිසියම් කෙනෙක් යම්කිසි ගැටලුවකට මුහුණ දෙනකොට ඔහු ඒ ප්‍රතිචාර දක්වන ආකාරයත් එම ගැටලුවටම තවත් කෙනෙක් මුහුණ දෙනකොට ඔහු ප්‍රතිචාර දක්වන ආකාරයේ තියෙන වෙනස මොකක්ද? ඒ වෙනසට හේතුව මොකක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. ඒ නිසා ඔබතුමාට මම එතනින් පටන් ගන්න ආරාධනා කරනවා. නිසා මම අර කැමැති හැමදෙන්නේ අපි අර ගියවර පෙන්නපු රූපෙටම අවධානය යොමු කරමු. ඒතර මම හිතනවා මම මේ රූපේ පෙන්නුවා දැන් අර මොලේ කියන එක කරන්නේ අර එළියෙන් එන උත්තේජයක් අරගෙන ඒකට යම් කිසි ප්‍රතිචාරයක් හදන එක. හොඳයි. මේ රූප සටහන පිළිබඳව පහුගිය සතියේ වැඩසටහනට නාපු කෙනෙක්. ඔව් නාපු කෙනෙකුට අපි පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මේකේ අර මම පෙන්නලා තියෙනවා CPU කියලා මේ මැද පොඩි එකක් මම ඒක ටිකක් පෙන්වන්නම් මෙන්න ඔබ සියලු දෙනාට මේ CPU එක කියලා එකෙන් අදහස් කරන්නේ Central Processing Unit. ඇත්තටම මේ වචනේ අපි භාවිතා කරන්නේ නැහැ. මම අර කම්පියුටර් වචනයක් ඕකට දැම්මට. නමුත් ඒකේ අදහස තමයි අපේ මේ ඇත්තටම මේ මොළය උත්තේජයක් අරගෙන ඒකට යම්කිසි ප්‍රතිචාරයක් සකස් කිරීමේ ක්‍රියාවලිය කියලා සරලව කියමු අපි හමුදුන. එතකොට දැන් මේ මොළය යම්කිසි උත්තේජයකට ප්‍රතිචාරයක් හදනකොට ඒකට උදව් කරන්නා වූ තව පද්ධති කීපයක් තියෙනවා. එකක් තමයි අපි පුරුදු පුහුණු කරපු ජීවන කුසලතා. දැන් ඒ ජීවන කුසලතා ගොඩාක් තියෙනවා හම්දුනේ අපි පුරුදු පුහුණු වෙන්න ඕන ඒ ජීවන කුසලතා ටික. ඊළඟට චිත්ත වේග බුද්ධිය සහ බුද්ධිය. ඔව්. ඒතර මේ චිත්ත වේග බුද්ධියයි ජීවන කුසලතා හොඳට හැදිච්ච මොලේකට පුළුවන් හොඳ රිපෝට් එකක් හදන්න යම්කිසි උත්තේජයකට. දැන් අපි හිතමු කෙනෙක් ඉන්න පුළුවන් බුද්ධිය හොඳට තියෙනවා. ඔව්. දැන් ඔහු හොඳට ගණන් හදනවා, A9ක් ගන්නවා, විශ්වවිද්‍යාලය යනවා, ෆස්ට් ක්ලාස් ගහනවා. හැබැයි ජීවන කුසලතා අඩුයි. ඔහුගේ චිත්ත වේග බුද්ධිය අඩුයි. එතකොට ඔහුට දැන් ගණන් පේපර් එක දුන්නාම හොඳ රිපෝට් එකක් ගන්න පුළුවන් වුණාට රස්සාවේ ගිහිල්ලා Taman ඉන්න බොස් ටිකක් බැන්නොත් සීදී නසා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා හම්දුනේ මට හිතෙන්නේ අපි මේ මිනිස්යාට දැන් මේ ගැටලු එනකොට ඒ ගැටලුවට හොඳ බුද්ධිමත් ඵලදායි රිපෝට් එකක් මොළයට හදාගන්න බැරි වෙන්නේ මේ සියලු සාධක බලපානවා. ඉතින් දැන් ඒතර මනෝවිද්‍යාඥයෝ කියනවා දැන් මෙහෙම එකක්. ගියවර අපි මතක් කළා වගේ ඔය පොඩි කාලේ ඉඳලා හැදෙනකොට මේ CPU එකේම දැන් අර මොලේ සකස් වෙලා එනකොට CPU එකේම ක්වොලිටිස් වගේක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම දකින දෙයක් තමයි හඳුනේ ප්‍රත්‍යස්ත භාවය. ඒ කියන්නේ දැන් අපිට හැකියාවක් තියෙන්න ඕන දැන් මට ඕන දේ සිදු නොවන විට දරාගෙන හැඩ ගැහෙන්න. ඔව්. දරාගෙන හැඩ ගැහෙන්න. අපි හිතමු කාගේ හරි CPU එක හැදෙනකොට අර Central Processing Unit එකේ cognitive flexibility කියලා අපි ඔකට මේ මනෝවෛද්‍ය විද්‍යාවේ කියන්නේ. ඒක cognitive flexibility එක අඩුයි කියන්නකෝ කාගේ හරි. එතකොට හාමුදුරනේ එයාට ඉන්ෆර්මේෂන් එකක් එනකොට මොලේ ඇතුළට ඒක මේ හරියට මේ නම්මශීලී ලෙස නවල ගන්න බෑ. බොහෝ දෙනෙක් හිතනවා මේ මම හිතන විදිහටමයි අනිත් අයත් හිතන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උබෝ මමේව අතිවසාසු කිච්ඡා කිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පු ඉච්ඡාමානෝච වඩති කියලා කිසියම් කෙනෙකුට හිතෙනවා නම් මම හිතන විදිහටමයි කරෙන්න ඕන කියලා ඒක බාලස්ස සංකප්පු. බාල සංකල්පයක්. එහෙමත් නැත්නම් අඥානයන්ගේ එහෙමත් නැත්නම් ඔය කියපු විදිහට යම් චින්තනයක් නැති මිනිස්සුන්ගේ සංකල්පයක් හැටියට උදාහරණ පෙන්නනවා. ඒතර දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔතන හැමදෙර දැන් මිනිස්සුන්ට මේ ගැටලු ඇති වෙන්න.
මේ දැන් උදාහරණයකට දැන් යම් කිසි උත්තේජයක් ගැටලුවක් බවට සංජානනය කරන්න මං. දැන් උදාහරණයකට අපි හිතමු දැන් තරුණ ළමයෙක්ගේ ප්‍රේමයක් කැඩුනා. ඒතර ප්‍රේමයක් කැඩුනහම ඒක ගැටලුවක් බවට මන්නේ පරිවර්තනය කරගන්න හැමෝම. ඒක මට බැරිද ගැටලුවක් නොවන විදියට සංජානනය කරගන්න. ඒක සංසිද්ධියක්නේ. සංසිද්ධියක්නේ. ඒතර සංසිද්ධිය ගැටලුවක් කරගන්නේ මම්මනේ. ඒතර දැන් සංසිද්ධියක් ගැටලුවක් කරගන්නේ ඇයි කියන එක තමයි මේ මනෝවිශ්ලේෂණ මේ මනෝවිග්‍රහය පැහැදිලි කරේ අපි. දැන් ඇත්තම ගත්තොත් දැන් ප්‍රේමයක් බිඳෙනවා කියලා කියන්නේ එක්කෙනෙක් යන්න කැමති වෙනවා නැත් එක්කෙනා ඉන්න කැමති වෙනවා. ඉන්න කැමති වෙනවා. එතකොට ඉන්න කැමති එක්කෙනා මැරෙන්න තීරණය කරනවා යන්න කැමති එක්කෙනා වෙන තැනකට යන්න ලෑස්ති වෙනවා. එතකොට එතනදී අර යන්න කැමති එක්කෙනාගේ මනස තමන්ටත් හදාගන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. දැන් ඒක තමයි මනෝවිද්‍යාඥයෝ කියන්නේ හාමුදුරනේ මිනිස් ඒ කියන්නේ මිනිස්යාට ගැටලු ඇති වෙන්න කරුණු කීපයක් බලපානවා කියලා. අපේ අර සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක නැත්තම් අපේ තොරතුරු සකස් කිරීමේ ක්‍රියාවලියේ යම් ගැටලුවක් තියෙනවා. මොකක්ද ගැටලුව? තර්කානුකූල හේතුවාදී දාර්ශනික වියුක්ත චින්තන ස්වභාවය නැති එක කියලා. ඔබතුමා ඒක විග්‍රහ කරන්න. අන්න ඒකයි. දැන් හාමුදුරනේ මෙහෙමයි. දැන් ඔන්න අපිට පුළුවන් නම් යම් උත්තේජයක් එනකොට ඒ උත්තේජය දිහා තර්කානුකූලව බලන්න. හේතුවාදීව බලන්න. දාර්ශනිකව බලන්න. වියුක්තව බලන්න. වියුක්ත චින්තනයෙන් බලන්න. එතන තියෙන ප්‍රශ්නේ ස්වභාවය අහෝසි වෙනවා. ඒතර ඔය ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් අතාර්කික අහේතුවාදී දාර්ශනික නොවන සංයුක්ත චින්තනයෙන් බැලුවොත් ප්‍රශ්නයක් දිහා මහා ඛේදවාචකයකින් ඒක ඉවර වෙන්නත් පුළුවන් මිනිමැරුමකින් ඉවර වෙන්නත් පුළුවන්. සමහරට තමන් මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. දැන් අපි මේක මං හිතන ඔහොම කිව්වට තේරෙන්නේ නැති වෙයිනේ. ඔව්. අපි මේක උදාහරණ වලින් ගමු. ඔව්. දැන් අපි හිතමු තර්කානුකූල බවින්. දැන් අපි හිතමු අර අපේ තරුණයෝ දෙන්නෙක් මැරුණේ මේ ඊයේ පෙරේදා මේ අර පොල්ගොල්ලේ සාකච්ඡාවේදී මේක යන් සටහන් කිරීමක් කළා. ඒක ඉතින් මං හිතනවා මාධ්‍ය ගොඩාක් කතා කරපු එකක් ඒක. හැබැයි මාධ්‍ය වාර්තා කරන්නේ උන්නේ සිද්ධිය විතරනේ. ඒක තර්කානුකූලව දැකලා මේ බද්දු ප්‍රශ්නයකදී කොහොමද උත්තර දෙන්නේ කියන එක පිළිබඳවත් සමාජයට දෙනවනම් මං හිතන්නේ ඒක විශාල යහපතක්. ඒ විතරනේ හඳුනන දැන් මාධ්‍යට ප්‍රශ්නකුත් තියෙනවනේ දැන් මම මේක තේරුම් ගත්තේ දැන් තර්කානුකූල හේතුවාදී තාර්කික දාර්ශනික චින්තනය ආවොත් මේ වෙළඳ පොළට ලොකු ප්‍රශ්නයක් නේ හඳුනන්නේ. දැන් උදාහරණයකට දැන් මේ ආර්ථික ක්‍රමය හැසිරෙන්නේ දැන් අපේ තර්කානුකූල දාර්ශනික වියුක්ත චින්තන ස්වභාවය තිබුණොත් එහෙම මිනිස්සු පරිභෝජනය අඩු කරනවා. ඔව් දැන් කොටිම ගත්තොත් එහෙම දැන් සමහරව හිතනවා එළවලු තෙල් වලින් හදන කෑම ගුණයි කියලා. එළවලු තෙල් කියලා එකක් තියෙනවනේ. ඇත්තටම වෛද්‍යතුමනි එළවලු කියන්නේ මොන එළවලු වලින්ද තෙල් ගන්නෙ? කිසිම එළවලු වර්ගයක් නෑ තෙල් ගන්න. ඒ කියන්නේ එළවලු වලට දාන තෙල් මේ. පාම් තෙල් තියෙන්නේ. හැබැයි නම එළවලු තෙල්. දැන් හර එන්ජින් ඔයිල් වගේ. මොකද එන්ජින් වලින් ඔයිල් ගන්න නෑනේ. එන්ජින් වලට දාන ඔයිල්. හැබැයි උනාට පොල් තෙල් කියන්නේ පොල් වලින් ගන්න තෙල්. ඒ හැටියට ගනිද්දි මිනිස්සු අර තර්කානුකූලව ඒ ටිකවත් හිතන්නේ නෑ. එළවලු තෙල් කිව්වන් පස්සේ දැන් සමහරු හිතනවා එළවලු වලින් තෙල් ගන්නවා ඇති කියලා. එළවලු වලින් ගන්න තෙල් නෙමෙයි එළවලු වලට දාන තෙල්. දාන තෙල්. ඉතින් අන්න එහෙම අර මිනිස්සුන්ට දැන් ඔක හම්තුනේ දැන් මේ වෙළඳපොළ ආර්ථිකයට ලොකු වැදිල්ලක් වැදුනානේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. ඒ නිසා ලෝකෙම අනිත් පැත්ත බලන්න අරන් තිනවා අපි දැන් මේ තර්කානුකූලව හිතිය යුතු නැද්ද? දාර්ශනික හිතුනේ. මොකද හැමදෙන්නේ මේ ආපු ව්‍යසනය අපිට දැන් උදාහරණයකට මේ අපි හිතන්නේ නැති ආයතනවල මිනිසුන්ගේ රස්සාව නැති වුණා හැමතුන්. මම එක ආයතනයකට ගියාම ඒකේ ඉන්න ලොකු පඩි ගත්ත ලක්ෂ 4-5 පඩි ගත්ත අයගේ රස්සාව නැති වෙනවා. දැන් එයාට ડિප්‍රෙෂන් එන්න යනවා. ලොකු ප්‍රශ්නයක් මේ මිනිසුන්ට. ඒ කියන්නේ තමන් ණය වෙලා කාර් අරගෙන ඒ තමන්ගේ අර සුපිරි සමාජ මට්ටම මේන්ටේන් කරන්න බෑ. නමුත් මේ රස්සාව තියාගන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ගේ දැන් ඒගොල්ලන්ගේ බඩු ගත්ත ආයතන ඒ රටවල් වල මේ සම්පූර්ණයෙන්ම බැංකු වලින් ණය වෙලා ඒව වැහිලා. ඒතර මේගොල්ලෝ හදපු නිෂ්පාදන විකුණ ගන්න බෑ. ඒතර මේ ලංකාවේ කම්පැනි සමහරව පවත්වා ගන්න බෑ. ඉතින් හාන්සම් මේ ගෝලීය ප්‍රශ්නය අපි හැමෝටම ආවා. එතකොට දැන් අපි ඒ නිසා දැන් මට හිතෙන්නේ දැන් මේ මානසික කඩාවැටීම මේ සියලු දේට හේතුව තමයි අපි තර්කානුකූල චින්තනය ගොඩනගන්න නැති එක. දැන් ඒක අපි උදාහරණ වලින් කතා කරොත් මට හිතෙනවා ඊට වඩා හොඳයි කියලා. දැන් අපි හිතමු අර තරුණයෝ දෙන්න ගමු. දැන් ප්‍රේමය කැඩෙනවනේ හැමදොන්නේ. ඔව්. එතකොට දැන් ප්‍රේමය කැඩුනහම
දැන් ඔන්න මොලේට යනවා ඒක. මොලේට ගිහිල්ලා මොලේ කරන්නේ මොකද්ද? ඕක විශ්ලේෂණය කරලා තමන්ගේ අත්දැකීම් එක ගලපලා සසඳලා තමන් කියපු නවකතා බලපු චිත්‍රපටි අහපු කතන්දර යාළුවන්ගේ උදාහරණ ඔය සියලුම දේ උතෙන්ට එනවනේ. ඒවා නොහිතුවට ඒවා ඇවිල්ලා උදව් කරනවා. අන්න ඒ CPU එකේ ඒවා තියෙන ඔක්කොම. දැන් ඒකෙන් තමයි මගේ report එක හදන්නේ. මගේ report එක හදන්නේ මම ලැබපු අත්දැකීම් එක්කනේ. ටික මගේ තියෙන දැනුමත් එක්කනේ. ඒතර මේ report එක හදලා දැන් ප්‍රේමය කැඩුනහම ඔන්න දැන් විවිධ reports හදනවනේ. ඔබ වහන්සේ දැකලා ඇති සමහර අය ඉන්නවා මදුරු කොයිල් කනවා. සරල මට්ටමේ ඒවා. සමහර අය භූමි තෙල් බොනවා. අතවල් කපා ගන්නවා. බිත්ති ඔළුව හප්ප ගන්නවා. කෙනෙක් හිතන්න පුළුවන් කසාද බඳින්න නැතුව ඉන්නවා. ජීවිත කාලෙම හුදකලාවේ ඉන්නවා. සමහර කෙනෙක් සින්දුවක් ලියන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් නවකතාවක් ලියයි. එතකොට එක එක තාලේ අවුට්පුට් එළියට එයි. හැබැයි මේ හැම එකම තියෙන අතාර්කික අහේතුවාදී චින්තනයෙන් තමයි ඒව හැදෙන්නේ. හැබැයි කෙනෙක් හිතනවා මෙහෙම. තර්කානුකූලව හිතනවා. එයා හිතනවා දැන් මේ ප්‍රේමය කියන එක ඉතින් අපි දෙන්න කැමති වෙලා හිටියා. හැබැයි දැන් එයාට හිතෙන්න පුළුවන් දැන් මාව කැමතියේ නැහැ කියලා. මොකද දැන් හැම වෙලේම අපි ඉස්සර හම්බෙච්ච කෙනා පස්සේ වෙනස් වුණාම බුදුදහමේ කතා කරන අනිත්‍යයි කියලා. පුද්ගලයාත් අනිත්‍යයි සිතුවිලිත් අනිත්‍යයි. ඒ සිතුවිලි දැන් අනිත්‍ය වෙලා. දැන් මෙච්චරකල් මට කැමතියි කියලා හිටියේ එක දැන් අකමැති කියන තත්ත්වයට පෙරලිලා. එහෙමද. අනිත් එක දැන් අපි මේ කැමතියි කියලා කියන්නේ දැන් අපි ඒකත් අපිමනේ හදාගන්නේ. දැන් අපි කරන්නේ හවුදට දැන් මේ එළියේ තියෙන රූපයක් අරගෙන මන්නේ රූපේ හදන්නේ එයා නෙවෙයිනේ. ඔව්. ඒතර මේ මං හදාගන්න රූපෙට අරයා ඉන්නේ නැති වෙනකොටනේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් අපි ඇත්තටම එයාගේ රූපෙට ටික ටික හැඩ ගැහෙනවා නම් ප්‍රශ්නේ ඉවරයි. දැන් අපි හදන්නේ මම හදාගත්ත රූපයක් ෆික්ස් කරගෙන ඉවරලා අරයට ඒ රූපේ තිය බලනවා හැම වෙලේම. ඒ රූපේ උඩ Taman තියලා බලනවා. ඒකේ කන පිට යනවා නම් මොකද පිට යනවා නම් ඔන්න කේන්ති අරන් ප්‍රශ්න. ඒක දැන් පළවෙනි දේ තමයි දැන් මේගොල්ලෝ තීරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ ගන්නන්නේ සංකප්ප කියලා. මේක යමක් කියන්නම්. මොකද ඔබතුමාගේ උත්තරේට වැදගත් වෙයි. බුදුහාරෝ දේශනා කරන්නේ සංකප්ප රාග. දැන් මොකද කරන්නේ දැන් අපි හිතමු දැන් යම්කිසි තරුණියක් කියලා හිතන්නකෝ තරුණිය දිහා බලනවා. ඒ තරුණයා දිහා බලලා මෙයාගේ මේ මූණ, හැඩතල, රැවුල, කොණ්ඩේ විදිහට ඒ පුද්ගලයා පිළිබඳව තමන් විශාල චිත්‍රයක් ඇඳ ගන්නවා. ඒ චිත්‍රය තමන් තුළ තියා ගන්නවා. ඊට පස්සේ ඒ රූපයට කියන්නේ ඉමේජ් එක සංකල්පය. එතකොට එයා ආදරය කරන්නේ මොකටද? අර සංකල්පයට. ඉතින් මොකද කලක් යනකොට මොකද වෙන්නේ? සංකල්පේ දත් හැලෙනවා. මේ සංකල්පේ පුද්ගලයාගේ දත් හැලෙනවා. පුද්ගලයාගේ කෙස් සිදෙනවා. පුද්ගලයා හැරෙනවා ඔක්කොම වෙනවා. හැබැයි උනාට සංකල්පේ නාකි වෙන්නේ නැහැ. එතකොට අර කොට මේක තියලා බලුවන් පස්සේ සම්පූර්ණ වෙනස් කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? හිත වෙනස් වෙලා. දැන් විවාහෙත් එහෙම නෙවෙන්නේ හඳුන්නේ. දැන් ওই විවාහයේ ඇති තමයි දැන් අපි තුන් ප්‍රේමයකත් ඇති එහෙම දැන් ඉස්සෙල්ලා කෙනෙක්ගේ රූපයට අපි ඇදිලා යනවා. ඒ රූපේ ඇදිලා අරන් ඒ රූපයේ ප්‍රතිබිම්බය ඔබ වහන්සේ කිව්වා වගේ සංකල්පය මම අලව ගන්නවා. කට් පේස් කරනවා. ඊට පස්සේ ඒක වටේ මම එක එක සංකල්ප හදනවා. කටහඬ ලස්සනයි, ආකල්ප හොඳයි. එයාගේ මෙහෙමයි අම්මලා හොඳයි, අයියලා හොඳයි, මං ගැන හොඳට හොයනවා. මං අනිත් එක අපි හිතනවා දැන් ඒ කාලේ බැන්න වුණත් ඒ ආදරයට බයින්නේ, මාව හදාගන්න බයින්නේ. ඒ ඔක්කොම පොසිටිව්ලි තමයි අතන ෆේට් කරන්නේ. ඔක්කොම ගන්නට මේ පේස් කරලා හදාගන්න. එළදෙන කියලා බැන්නත් හිතන්නේ ආදරයට කියලා. ඒතර එහෙම හදාගන්න. ඒතර ඒ හදාගන්න රූපේනේ දැන් මේ තියෙන එකත් එක වෙනස් වෙන්නේ. ඉතින් දැන් මේ අපි තුන් මේ ප්‍රේමයේ වෙන්නේ දැන් අනිත් එක මෙහෙම එකක් තියෙනවා හඳු. දැන් හිතන්න දැන් අපිට ඕඩ වෙලාවක අයිතියක් තියෙනවා බැඳලා වුණත් Tamanට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් පීඩාකාරී නම් අයිතියක් තියෙනවා යන්න. ඒක අපි නීතියෙන් පිළිගන්න තියෙනවනේ යන්න පුළුවන් කියලා. ඒකට යම් කිසි රටාවක් හදලා තියෙනවා. ඒත් දැන් බැඳලත් යන්න අයිතියක් තියෙනවා කියන එක පිළිගන්නවා නම් ප්‍රේම කරන කාලේ ඉතින් යන්න ඕන වෙලාවක පුළුවන්. ඒක ගොඩක් හොඳයි. හොඳයි. මොකද අර ළමයින් අනාථ කරලා යන්නේ නැතුව. එහෙම නැත්තම් හැඩ ගැහෙන්න ඕන. දැන් අපිට යන්න අමාරු නම් හැඩ ගැහිලා ජීවිතය යන්නත් පුළුවන්. එතකොට දැන් අපි හිතමු මේ තරුණයා හිතනවා එහෙම නැත්නම් ඒ තරුණිය හිතනවා රයිට්. දැන් අපි හිතමු දැන් දෙමව්පිය විරුද්ධයි කියන්නකෝ. හරි. එතකොට දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා ඇයි දෙමව්පිය විරුද්ධ මේකට. ඒක විශ්ලේෂණය කරනවා. බැලුවාම ඉතින් දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවාම දෙමව්පිය හිතන්නේ මේ දරුවෝ ඉගෙන ගන්න ඕනේ. මේක තාම අඩු වයසක් මේක තේරුම් ගන්න. මේ තාම මේ තමන්ගේ සහකාරය හොයාගන්න පුළුවන් වයසක් නෙවෙයි. අවුරුදු 15ක දරුවෙක් කියලා කියන්නේ මේ වැඩි වියපත් වෙලා බොහොම සුළු කාලයයි. එතකොට දැන් ඒ නිසා දැන් මේ අම්මලාගේ පැත්තෙන් හිතුවාම දැන් මං අම්මා කෙනෙක් හැටියට කල්පනා කරොත් එහෙම මමත් මගේ දරුවා ඔහොම ගියොත් මාත් විරුද්ධයි. ඒ නිසා දැන් මේ තරුණයෝ දෙන්න හිතුවනම් අම්මගේ පැත්තෙන් දැන් අපිට දැන් තර්කානුකූලව හිතන්න බැරි නම් එයාගේ පැත්තෙන් හිතනවා අම්මගේ. අම්මගේ හිත පැත්තෙන් මම හිතලා බලනවා.
ඔන්න අපිට පේනවා අම්මා හිතන එක සාධාරණයි. අනිතර මගේ වෛරය ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට අපි තරකානුකූලව මේක දිහා බලනවා. අපිට තාම ගොඩක් කල් තියෙනවා. මේවට කලබල වෙන්න ඕනේ නැහැ. අර ළමයාටත් කියනවා අපි දෙන්න මෙච්චර නටන්න ඕනේ නැහැ මේකට. ඔයත් හොඳට ඉගෙන ගන්න. මාත් අපි ඉගෙන ගමු. අපි දෙන්න මේ වෙලාවේ ඉගෙන ගන්න එකට වැඩි අවධානය යොමු කරමු. ඒතර අපි පුළුවන් තරම් ඉක්මනින් මේ අවධානය ඉගෙන ගන්න පැත්තට දාලා අපි දෙන්න හොඳට ඉගෙනගෙන ඉවරලා පස්සේ මේ ගැන තීරණයක් ගමු. ඒ නිසා දැන් අපි අම්මලව කලබල කරන්නෙත් නැතුව, තාත්තලව කලබල කරන්නෙත් නැතුව, අයිතකට අපි දෙන්න මේ කරන වැඩෙත් ටිකක් සමාජ විරෝධී වැඩක් නේ. සමාජ සංස්කෘතිය සාරධර්ම උල්ලංඝනය කරපු වැඩක් තමයි අපි මේ අඩු වයසින් කරන්නේ. ඔව්. ඒ නිසා මේ තරුණිය දෙන්න බුද්ධිමත්ව කතා කරනවා. කතා කරලා ඒගොල්ලෝ තීරණයක් ගන්නවා අපි ටිකක් කොහොම ඇත්තලා ඉමු. ඉතලා අපි හොඳට ඉගෙන ගමු. ඉගෙන ගත්තාම දෙමව්පියොත් අපිට කැමති වෙයි. එහෙම නැතුනොත් අපිට ස්වාධීන තීරණ ගන්නත් පුළුවන් වයසක්. අන්න එහෙම හිතුවනම් මේ තරුණ දෙන්න අද ජීවත් වෙනවනේ. ඔව් දැන් ඔය වගේ බාල වයසකදී ඒ තරම් හිතන්න පුළුවන් මට්ටමක් එනවා. ඒක තමයි හැමදෙරේ මම කිව්වේ CPU එක හදන්න ඕන කියලා පොඩි කාලේ. ඔව්. දැන් ඔහොම ඇදිලා යන්න දැන් ඔය දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ අවුරුදු 12 පැන්නාම සංයුක්ත චින්තනය එනවා කියලා. ඔව්. වියුක්ත චින්තනය එනවා කියලා. දැන් මේගොල්ලෝ ගොඩක් ළමයි හිතන්නේ සංයුක්තවනේ. ඔව්. සංයුක්තව හිතනවා කියන්නේ හිතන්නකො දැන් මෙහෙම හිතමු අපි. දැන් ඔය සංයුක්ත චින්තනය කියන එක තේරුම් ගන්න තියෙන උදාහරණය දැන් ඔබ වහන්සේම යනවා වෙඩින් එකකට කියමුකෝ අපි. ගියාම දැන් මේ වෙඩින් එකේ තියෙනවා නැටුම් තියෙනවා, අර දෙන්න රංගපාපු තැන් තියෙනවා, අර ප්‍රී ෂූටින් ලොකේෂන් පෙන්නලා අපිට චිත්‍රපටි වගේ පෙන්නනවා. දැන් මේක එක එක වැඩ. ඉතින් බැලුවා මේවට මහා වියදම් කළා. මේ සමහරට මේ නිකන් නාස්ති කරලා තියෙන සල්ලි. එහෙම චිත්‍රපටි වගේ පෙන්වනවද? කලින් ෆොටෝ ගහපුවා. ෆොටෝ ගහපුවා. ඒ තරන්නේ දැන් කපල් එක ගිහිල්ලා මුහුදු වෙරළවල ඔය ලොකේෂන් වල හිටපුවා වෙනම වීඩියෝ දාලා පෙන්නනවා අර හින්දි චිත්‍රපටි වගේ. දැන් ඒව තමයි අලුත් වැඩ මේවා. ඒතොත් දැන් ඕක සංයුක්තව ගෑ දැන් අපිට ඔය වෙඩින් එකට එනවනේ විවිධ තරුණියන් කසාද බැඳපු නැති අය. දැන් ඒගොල්ලෝ මේ වෙඩින් එක සංයුක්තව විශ්ලේෂණය කරනවා. දැන් කොහොමද කියන්නේ? ඒ අක්කගේ වෙඩින් එක හරීම ෂෝක් එකකට අරන් තිබුණා. හරීම නැචරල් එයා වන්දලා තිබුණු විදිය. සල්ලි ලක්ෂ 3ක් ගියත් බලන්නකො එයාගේ ලස්සන. එයාගේ ප්‍රී ෂූටින් කරපු ලොකේෂන් ෂෝක්. එයාගේ කැමරාමන්ස්ලා හරි හොඳයි. එයාගේ ඩාන්සින් අන්න එක තමයි සංයුක්ත විග්‍රහය. ඒ දැනෙන හැඟෙන දේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් විග්‍රහ කරනවා. දැන් උතන මං හිටියනම් මට හිතෙන්නේ වියුක්තව. මං හිතන්නේ මේ වෙඩින් එකකට මෙච්චර නාස්ති කරන එකේ තේරුමක් තියෙනවා. ඕක ඔච්චර සල්ලි වියදම් කරලා මොකද්ද මං ලබන ලාභේ? ඒතක මේ මට ඇයි මම මේ ගස් බදාගෙන තැන් වල ෆොටෝ ගහපුවා මේ රහසේ කරන්න ඕන දේවල් මේ ප්‍රසිද්ධිය පෙන්වන්නේ. මට හිතෙන්නේ වියුක්තව. ඒ කියන්නේ ප්‍රදර්ශන කාමයේ නේද මේ කියලා මට හිතෙනවා. එතුන් දැන් ලෝකේ වියුක්ත චින්තනයට ඉඩ දෙන්නේ නැහැ සාමාන්‍ය වෙළඳ මාෆියා එක. ඔව්. වෙළඳ මාෆියා එක බලන්නේ සංයුක්ත චින්තනයේ මිනිස්සුන්ව තියාගන්න. ඔව් ඔව්. හරි. ඒ නිසා හැමදෙරේ දැන් මිනිස්සුන්ට මේ ප්‍රශ්න සියල්ල හටගන්නේ වියුක්ත චින්තන ස්වභාවය මේ අත්පත් කරගෙන නැති නිසා. දැන් බුදුන් වහන්සේ ධර්මයේ මෙහෙවන්නේ මේ වියුක්තව බලන එක දිහානේ හැමදෙන්නේ. ඔව්. දැන් ලෙඩවීම මරණය මේ හැම ඉවෙන්ට් එකක් දිහාම වියුක්තව බලන විදිහට මනස පුහුණු කිරීමනේ බුදුන් වහන්සේගේ ධර්මයේ එන්නේ. ඕකම තමයි අපි මනෝවිද්‍යාවේ උගන්වන්නේ ඔය හේතුවාදී තර්කානුකූල ප්‍රඥාවන්ත චින්තනය කියන එක අපි කතා කරන්නේ ඕකමයි. ප්‍රත්‍යක්ෂ කියලා වචනයක් තියෙනවා, අනුමාන කියලා වචනයක් තියෙනවා. ඒතර ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ වියුක්තව දකින එක. ඒ කියන්නේ එතකොට ප්‍රතිඅක්ෂනේ. ඒක ඒ ප්‍රති කියලා කියන්නේ වෙන වෙනම. අක්ෂ කියලා තමන්ට වෙන වෙනම ඒක විග්‍රහ කරගන්නවා. හැබැයි අනුමාන කියලා කියන්නේ කලින් දැකපු ඒවා, අහපු ඒවා, වෙනත් සිතුවිලි එතෙක් තමන් බැසගෙන තිබුණු අදහස් ඒ සියල්ලත් එක්ක ඒක දකින්න එක. එතකොට ඒ අනුමානය ඇතුලේ බොහෝ වෙලාවට අපි යන්නේ අර සාමාන්‍ය මේ පොදුවේ මිනිස්සු පිළිගත්තු තැන් වලට. හැබැයි ප්‍රත්‍යක්ෂය ඇතුලේ නෙමේ දකින්නේ, ඒක නියමාකාරයෙන් දකින්න පුළුවන් වෙනවා. යමක් නියමාකාරයෙන් දැකපු කෙනා ඒ නියමාකාර ප්‍රතිචාර දෙනවා වගේම අර නියමාකාරයෙන් නොදකින අර ලෝකේ අනුන්ගේ ඇස් වලින් යමක් දකින්න පුරුදු වෙච්ච කෙනා බොහෝ වෙලාවට ඒ දෙන ප්‍රතිචාර ඇතුලේ ඔහුට සිද්ධ වෙන්නේ අර යන්නන් වාලේ. එහෙමත් නැත්නම් ගලන පැත්තට ගලන්න මිසක් අලුත් දෙයක් හිතන්න නිර්මාණය කරන්න බැරි වෙනවා. බැරි වෙනවා. දැන් අපි ආමතුනේ මම තව කැමති උදාහරණයක් මේකට ගන්න.
දැන් අපේ ගොඩක් දරුවෝ දැන් මේ දවස්වල විභාග වලට සූදානම් වෙන දරුවෝ ඉන්නවනේ. දැන් ඔන්න දරුවෝ එනවා අපිට දැන් මේ දවස්වල දැන් O level මේ මොනවාද පහ ශිෂ්‍යත්වයේ දරුවොත් එනවා මේ A level දරුවොත් එනවා. දැන් ඇයි මේ විභාග නිසා පීඩාවක් ඇති වෙන්නේ හැමතුන? දැන් විභාගයේ පරලව ගත්තාම විභාගේ තියෙන්නේ Taman දන්න දේ ගිහින් ලියලා එන්නනේ තියෙන්නේ. නේද? දැන් එළිය දත්ත වගේක් තියෙනවා. ඒ දත්ත ටික මොලේ ඇතුලේ හොඳට සේව් කරලා ඉවරලා ඒක යම් කිසි විදිහකට හොඳට සකස් කරලා ඒක ෂණිකව භාවිතා කරන්න පුළුවන් විදිහට හොඳට ෆයින් ටියුන් කරලා අර අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නනේ තියෙන්නේ. දැන් මේ කාරණාව මානසික වදයක් කරගෙන මේ කාරණාවේ මානසික රෝග හදාගෙන අම්මා ලෙඩ වෙලා තාත්තා ලෙඩ වෙලා ළමයා ලෙඩ වෙලා එතන මේ විභාගයකට මුහුණ දීම කියන මේ සරල සිද්ධිය මානසික රෝගයක් හදාගන්න තරම් දුරද කියන්නේයි කියලා අපි හැමෝටම හිතනවා. ඔව් මට හිතෙනවා විභාගයක තියෙන්නේ Taman දන්න දේ පෙන්වන එකනේ. එහේ. නමුත් අනිත් එක්කෙනාට වඩා Taman දන්නවා කියලා පෙන්වන එක තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. එහේ. දැන් විභාග සහ තරඟ විභාග කියලා දෙකක් තියෙනවා. එතන විභාගයක් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ විභාගයේ තරඟ විභාගයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? Taman අභිභව අනිත් එක්කෙනා ඉදී කියන මේ සැකේ නිතරම හිතේ තියෙනවා. එතකොට මේ සමාජයේම එතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සමාජ ක්‍රමයේ වැරද්දක් නිසා නේද ඔවුන් මේ තත්ත්වයට දැන් ඒකත් අර මාකටින්ග්මනේ. ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක තරඟයක් ඇති කරපුවාම තමයි ව්‍යාපාරිකයන්ට තමන්ගේ නිෂ්පාදන දාන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අර රුසියාවේ තිබුණ ඒ කාලේ සබන් කෑල්ල දීලා සබන් කෝලේ එක කඩදාසිය උතන්නේ. චීස් කුට්ටියක් දෙනවා දැන් එක දැන් අපේ බැලුවාම ආදුර දැන් පැකින් වලට ගිහිල්ලා තියෙනවා හදපු බාණ්ඩෙට වැඩිය වියදමක්. මොකද මේ අර මාකටිං වල හැටි. ඔය මාකටිං කියන්නේ ඒකනේ ඇස්කිමේ වරුන්ට ෆ්‍රිජ් විකුණන්න පුළුවන් කියලානේ මාකටිං වල උගන්වන්නේ. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ අපි දැන් පණිවිඩයක් දෙමුද අපේ දරුවන්ට. කොහොමද ඔබ මේ විභාග කාල සීමාව ඇතුලේ තමන්ගේ මනස සංසුන් කරගෙන මේ වැඩේ කරගන්න කියන එකට මම කැමතියි විනාඩියක් කතා කරන්න. හොඳයි. දැන් හාමුදුරනේ දැන් අපිට විභාගයේ අවශ්‍යතාවය මොකද්ද? දැන් අපේ මේ දරුවන්ට විභාගයේ අවශ්‍යතාවය තමයි තමන් හිතන ඉලක්කයෙන් විශ්වවිද්‍යාලයට යන්න හිතමු. දැන් A level විභාග O level විභාග ඉස්සරහට දිගට එනවා. දිගට එනවා. ඒතකොට දැන් අපිට අවශ්‍ය වෙන්නේ දැන් මම දැන් අපි තුන් බයෝ කරන ළමයෙක් හිතනවා එයා විශ්වවිද්‍යාලයට යනවා එක්ක ඇග්‍රිකල්චර් ෆැකල්ටියට දන්ත පීඨයට වෛද්‍ය පීඨයට එහෙම නැත්නම් අපේ විද්‍යා පීඨයට යන්නයි හිතන්නේ. ඔව්. ඒතර එයාගේ ඉලක්කය හදාගෙන එයා ඉතින් ඒකට වැඩ කරන්න තියෙනවා. නමුත් දැන් ළමයි කල්පනා කරන්නේ මොකද්ද? ළමයි කල්පනා කරනවා දැන් මට මේ විභාගේ ලකුණු අඩු වුණොත් අපේ පුංචි අම්මා මොනවා හිතයිද? බාප්පා මොනවා හිතයිද? කළු සීයා මොනවා හිතයිද? ඉස්කෝලේ ටීචර්ස්ලා මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ. මම හොඳට පන්තියේ වැඩ කරපු ළමෙක්. මේ සැරේ තමයි මට මෙහෙම වුනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ? මම විභාගේ ලකුණු අඩු වුණොත් මම පාරේ බහැලා යන්නේ කොහොමද? දැන් ඒ 9 ගත්ත ළමයි ගොඩාක් ඉන්නවනේ හැමදෙරෝ ලෙවල්. ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් ඒ 9කුත් අරන් තිනවා. මගේ ලකුණු S2ක් ආවොත් මං කොහොමද පාරේ බහැලා යන්නේ? ඒ කියන්නේ හැමදෙරේ ළමයි කල්පනා කරන්නේ මේ විභාගේ වැඩ ටික නෙමෙයි. ළමයි කල්පනා කරන්නේ මේ විභාගේ අසමත් වුණොත් මේ විභාගේ හිතන ප්‍රතිඵලය ආවේ නැත්තම් මට මක් වෙයිද කියන එක. ඔව් ඇත්තටම මේගොල්ලන්ට ප්‍රධාන ප්‍රශ්නේ හඳුනා ගන්න බෑ. දැන් ඇත්තටම කේන්ද්‍රීය ප්‍රශ්නේ හඳුනා ගැනීම වැදගත්නේ. ඕනෑම දෙයක දැන් අපි ගත්තොත් එහෙම විභාගයට අදාළව ප්‍රධානම ප්‍රශ්නේ තමයි පාඩම් කරලා හොඳට උත්තර ලියන එක. ඒක තමයි විභාගයේ වැඩේ. ඒතකොට අනිත් සියල්ල විසඳෙනවා. ඇත්තටම කේන්ද්‍රීය ප්‍රශ්නේ අල්ලගත්තට පස්සේ ඒකට හරියට උත්තර දුන්නාන් පස්සේ ඔය ලොකු තාත්තගේ පුංචි අම්මගේ කළු සීයාගේ ඔක්කොම ප්‍රශ්න විසඳලා ඉවරයි. නමුත් දැන් දරුවන්ට එහෙම තරකානුකූලව හිතා ගන්න බෑ. දැන් අපිට එන දරුවෝ දිහා බැලුවාම මේ විභාගේ වැඩ ගල්ලම නෑ හිතලා තියෙන දැන් මම විභාගේ ලකුණු අඩු වුණොත් මොකද වෙන්නේ? දැන් බලන්න මේ මනස දුවන්නේම වියුක්ත නෙමේ සංයුක්ත චින්තනයක. මේ දරුවන්ගේ. දැන් ඒක තමයි මම මේ අයිනකට වෙලා හැම වෙලේම කල්පනා කරන්නේ ඇයි මේ දරුවෝ මෙච්චර සංයුක්ත චින්තනයට නැඹුරු වෙලා තියෙන්නේ දැන් අධ්‍යාපන ක්‍රියාවලියේ තියෙන ලොකු මේ අරමුණක් තමයි දරුවන්ගේ වියුක්ත චින්තනය ඉගැන්වීම. දැන් ඔය පියාජේ එක තැනක කියනවා හාමුදුරනේ දැන් මේ දරුවන්ට බලෙන් උගන්වන්න හදන හැම විටම ඔවුන්ගේ ගවේෂණාත්මක නිර්මාණශීලීත්වය විනාශ කරනවා කියලා. ඒක පියාජේ පැහැදිලිව කියනවා එක තැනක. ඉතින් මට හිතෙන්නේ දැන් මේක උනේ අපි මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් නිසා. දරුවන් මෙහෙම සංයුක්තව හිතන්න පටන් ගන්න. ඉතින් අපිට හිතන්න ගොඩක් පැති තියෙනවා හැමදෙම.
ඉතින් දැන් මම උකට උදාහරණයක් කියන්නේ එක දරුවෙක් මට මතකයි ඔන්න මේ දරුවා හිතන් හිටියා O level A9ක් එයි කියලා. එයාට ආවේ 6යි. ඒතර පෙනඩෝල් 40ක් 50ක් බිව්වා. බීලා ඉස්පිරිතාලේ ඇතුල් කරලා ඉතින් මට කරා ආවා. ඉතින් මම මේ පුතාගෙන් ඇහුවා දැන් පුතා මොකද ඉතින් මේ පෙනඩෝල් බිව්වේ? 3ක් නෑනේ කියලා. ඉතින් මං කිව්වා පුතාට දැන් ඒ 3ක් නැති වුණාට ඒ 6ක් තියෙනවනේ. ඒ වුණාට 3ක් නෑනේ. දැන් ඔබ වහන්සේ හිතන්න මෙන්න අර අපි කතා කරන චින්තන ස්වභාවය. දැන් මේ දරුවා තරකානුකූලව හේතුවාදීව හිතුවනම් දැන් එයා හිතනවා රයිට්. විභාග කියන ඒවා එහෙම තමයි. සමහරවිට අපි හිතන දේවම වෙන්නේ නැහැ. එතකොට මම දැන් A level science නේ කරන්න හිතන්නේ. මට science වලටත් A තියෙනවා. maths වලටත් A තියෙනවා. කරගෙන යන්න පුළුවන්. මගේ ගමනට බාධාවක් නැහැ. එතකොට මට අර හිස්ටරි වලටයි මේකටයි දෙකක් අඩු වුණා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හිස්ටරි ඕන වෙලාවක අපිට ගිහින් ඉගෙන ගන්න පුළුවන්. ඔකට ඒකක් තිබුණා නැහැ කියලා අදාළ නෑනේ. හැබැයි අර A9 කියන අර පැකේජ් එක මට නැති වුණා. ඔව්. බැරි වෙලාවත් අපි හිතමු එයා සයන්ස් කරන්න හිතන් හිටියා සයන්ස් වලට තමයි ඒ නැත්නම් සයන්ස් වලට S එකක් විතරයි තියෙන කියලා හිතමු. ඒතකොට එයා තේරුම් ගන්නවා මේ ධාරාව ඇතුලේ මට ඉස්සරහට ගිහිල්ලා වැඩ කරන්න බැරි බව මට මේකෙන් තේරිලා තියෙනවා. ඒ නිසා මම වෙන විෂය ධාරාවක් තෝරා ගන්න මට හොඳ අවස්ථාවක් ලැබෙනවා. නමේ මාවන මට කෝකේද යන්න ඕන කියලා තේරුම් ගන්න මට පාර පෙන්නන මාලිමාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ Tamanට සිද්ධ වෙන දුක් කරදරය, Tamanට සිද්ධ වෙන ව්‍යසනය, Tamanට තියෙන අභියෝගය හේතුවාදීව තරකානුකූල දාර්ශනික වියුක්ත චින්තනයකට පරිවර්තනය කරගත්තොත් මානසික ගැටලුව කියන එක අවසන් වෙනවා. හැබැයි අර අපේ CPU එක පුරුදු වෙලා තියෙන්නේ වෙන විදිහකට මේක හැසිරෙන්න. ඔව්. ඉතින් ඔය වගේ කතා ඕන තරම් කියන්න පුළුවන්. අපි හිතමු දැන් මෙහෙම හිතමුකෝ අපි හැමෝටම දැන් ඔන්න මට එනවා නැන්දම්මා ලේලි සටනක් ගමු අපි දැන්. මේක හරිය ගැටලුවක්. එතකොට දැන් අපිට දකින්න දේ තමයි මිනිස්සු අපෙන් ඇවිල්ලා අහනවා බෙහෙත් දෙනකොට සයිඩ් ඉෆෙක්ට් තියනවාද කියලා. දැන් නැන්දම්මාත් එක්ක ජීවත් වෙනකොට ඍජු ඉෆෙක්ට් එකකුත් තියෙනවා සයිඩ් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. දැන් අපි හිතමු දැන් මේ එක දවසක් මං ගාවට ඇවිල්ලා එක නෝනා කෙනෙක් ලොක්කුවට කෑ ගහනවා ડોක්ටර් මෙන්න මේ මහත්තයා අපේ මහත්තයාගේ අම්මව ඇරියේ නැත්තම් මම මේ ගෙදර යනවා කියලා. හරි. එතකොට දැන් මේක ලොකු චිත්ත වේගික ගැටුමක්. ඒතර මම මේ නෝනව මගේ කාමරේ තියාගෙන මං ඇහුවා අපි මේක තරකානුකූලව බලමුද? දැන් නැන්දම්මා සිටීමේ වාසි අවාසි කියලා අපි කොලයක් අරගෙන ලිව්වා. අපි කිව්වා දැන් නැන්දම්මා සිටියාම දැන් ඔයායි මහත්තයා දෙන්නම වැඩට යනවා. ඒතර මේ ළමයි දෙන්න බලන්නේ නැන්දම්මා. ඒතර මහත්තයාගේ අම්මා නිසා දරුවන්ට සත්‍ය ලෙස ආදරේ. ඒතර දරුවන්ව රැක බලා දෙනවා. ඊට පස්සේ එයා උයන්න උදව් කරලා දෙනවා. ගෙදර පොඩි වැඩ ටිකක් කරලා දෙනවා. ඊට අමතරව එයා ගෙදෙට්ට දැන් පිහිටක් පොඩි රැකවරණයක් තියෙනවා. එතකොට ඊළා අමතර බැලුවොත් ලොකු ආර්ථික වාසියක් තියෙනවා. මොකද දැන් මේ සර්වන් කෙනෙක් තියාගෙන මේ වැඩේ කරන්න ගියා රුපියල් 30000ක් විතර යනවා. ඒතකොට නැන්දම්මා ආර්ථික වශයෙන් උත් ඕගොල්ලන්ට ලොකු උදව්වක් කරනවා. හැබැයි නැන්දම්මා හිටපු ගමන් පොඩි කතා දෙකකුත් කියනවා. අපේ අපරාධය අපේ පුතා බැන්දේ මේ වගේ නෝනා කෙනෙක් කියලා මම කට කැඩෙන කතාවක් එකක් කියනවා. ඒතර ඒ කට කැඩෙන කතාවයි මේකයි අරන් බැලුවාම අරක අමතක කරොත් මේ ටික දිහා බැලුවොත් නැන්දම්මා ඉන්න එකේ වාසි 90ක් තියෙනවා. නමුත් දැන් බලන්න මේ නෝනාගේ තියෙන අර අහේතුවාදී බව එයා මොලේ යන්නෙම අර කට කැඩෙන කියන කතා දෙකටමයි. දැන් ඒක මොලෙන් ඉරේස් කරලා දාලා නැන්දම්මගේ හොඳ දිහා බලලා හිටියනම් ඉවරයිනේ. නැන්දම්ම කැටි කොහොමදත් එහෙම තමයි කියලා හිතුවනම් ඉවරයි. තමයි හිතුවනම් ඉවරයි. නමුත් දැන් අපේ මේ මිනිස්සුන්ට එහෙම බෑ හම්දුනේ. දැන් උදාහරණයක් කියලා දැන් දරුවෙක් දැන් හරියට අපිට එනවා මේ දරුවන්ට ලකුණු පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් අම්මලාට වයින්නවා. කම්මිරි කරනවා. දරුවා 75 අරන් තේනවා. 30 තමයි පේන්නේ නැත්තේ. 25 පේන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම අපේ මිනිස්සුන්ගේ මනස මෙහෙම ඊටාම තද බල ලෙස අතාර්කික අහේතුවාදී චින්තනයක ගමන් කරනවා. ඔව්. ඉතින් දැන් මේක අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක තමයි මම ඔබ වහන්සේටත් පොඩ්ඩක් කියන්න. දැන් අපි මේක බුදුදහමත් පොඩ්ඩක් සම්බන්ධ කරොත් කොහොමද මේ අහේතුවාදී අතාර්කික චින්තන එනකොට අපි හැසිරෙන්න ඕන. දැන් ඔක එලිස් කියලා මනෝවිද්‍යාඥයෙක් කියන්නේ මේක ජීව විද්‍යාත්මක පදනමක් තියෙනවා කියනවා. කියන්නේ මේ අහේතුවාදී අතාර්කික චින්තනය
ඇතිවෙන්න අහේතුවාදී පදනමක් මේ ජීව විද්‍යාත්මක පදනමක් තියෙනවා කියලා. ඒතර කොහොමද දැන් අපිව මෙහෙම අදිනවා දැන් ඔය මම බුද්ධ ආගමේ අපි හැමදෙම දකිනවා මේ අර මනස තණ්හාවට බරව දැන් සාගරය ගංගා වලට සාගරයට බර වෙලානේ අර දියඇලි පාරවල් ඔක්කොම යන්න වගේ මේ මනස හැම වෙලේම වෛරයට ක්‍රෝධයට බර වෙලානේ ක්‍රියාත්මක වෙන්න බලන්න. ඇත්තටම මේක ස්වභාවික වශයෙන්ම මෛත්‍රියට කරුණාවට බර වෙලා තිබුණා නම් අපිට වැඩේ ලේසි. මොකද වීරයක් ඕනේ නැහැ මේක නැචරලි යනවා. ඉබේ යනවා නම් ඉබේ යනවා නම් අපිට තියෙන ප්‍රශ්නේ මේක ඉබේ යන්නේ මේ වෛරයට ක්‍රෝධයට ද්වේෂයට පලි ගැනීමට තමයි ඉබේ යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේක වීරය කරලා මේකට පුහුණු කරලා මේක ලොකු යුද්ධයක් අපි කරන්න ඕනේ මේ පැත්තට පොඩ්ඩක් හරව ගන්න. හොඳ පැත්තට යන්නේ එහෙම. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සුකරාණි අසාදූනි අත්තනෝ අහිතානිච යංවේ හිතංච සාදුංච තංවේ පරම දුක්කරන් කියලානේ. සුකරාණි අසාදූනි නරක දේවල් කරන එක ලේසි. ලේසි. හැබැයි යංවේ හිතංච සාදුංච යමක් යහපත්ද එහෙමත් නැත්නම් හිත පිනිස පවතීද? ඒ දේවල් තංවේ පරම දුක්කරන්. ඒ දේවල් හරිම දුෂ්කරයි කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් නරක අතට යන්න තියෙන ස්වરૂපේ වැඩි හොඳ අතට යන්න තියෙන පෙළඹවීමක් මනසේ නැහැ. ඒක ඇති කරගන්න ඕනේ. ඒ නිසා බුදුදහම නිරන්තරයෙන්ම පෙන්වන්නේ අන්නේ හොඳ ගුණධර්ම වර්ධනය කරන්න තමයි අර වීරිය ධෛර්යය අවශ්‍ය වෙනවා කියන්නේ. ඒක මහා බරපතල දෙයක්. බරපතල උත්සාහයකින් කළ යුතු දෙයක්. ඒ නිසානේ ඔය චතුරංග සමන්නාගත වීරය ඇති කරගත්තා කියලා කියන්නේ. ඒ වගේම අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ. ඒකෙදි කතා කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. නූපන් හොඳ දේවල් ඇති කරගන්න. උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ භාවයේ ඇති වෙච්චව දියුණු කරගන්න. ඇති නොවෙච්ච නරක ඇති නොවෙන්න සහ ඇති වෙච්ච නරක නැති කරන්න. චන්දං ජනේති වායමති. වායමති කියන්නේ වෑයම් කරනවා. චිත්තම් පංකන්හති. සිත මනාව පිහිටුවා ගන්නවා. පදහති. මේ දැඩි ලෙස එහි යෙදෙනවා. ඒක ඉතාම අමාරු දෙයක්. එක අවස්ථාවක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හරියට මේ බටගයක් කඩා දමන හස්තියෙක් වගේ. තමන් මේ දුර්වල මානසිකත්වයන් දුරු කිරීම සඳහා කටයුතු කරන්න ඕන කියලා. ඒ නිසා ඒවා තරම් ලේසි දේවල් නෙමෙයි. හැබැයි ඒ සඳහා තමයි ක්‍රමානුකූල පුහුණුව බුදුදහම ලබා දෙන්නේ. ඒ ක්‍රමානුකූල පුහුණුව ලබාගත්තු කෙනාට ඒ අවස්ථාව එළවෙනකොට ඒ අවස්ථාවේදී ඔහුට ඒකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇත්තටම අපි අර ඉස්සර කිව්ව ටූල් කිට් එක ගැන ඒ කියන්නේ ඔහුට අවශ්‍ය කරන්නේ මනසේ ඒ ශක්තිය ගොඩනගාගෙන ඉවරයි. ඒ ශක්තිය ගොඩනගාගත්තු පුද්ගලයාට ඊට අදාළ කාරණයක් ලැබෙනකොට ඒ අදාළ කාරණය තුළ ඔහු වහා ඒකට ප්‍රතිචාර දක්වනවා නිවැරදි ප්‍රතිචාර. ඉතින් මම හිතන්නේ වෛද්‍යතුමනි ඔබතුමා ඔය සඳහන් කරගෙන ආපු කාරණාත් එක්ක මට ගිය සතියේ මතකයක් තියෙනවා. අපි කරුණු පහක් ගැන ඔබතුමා සඳහන් කරනවා කිව්වා. කුමක්ද මේ යම්කිසි කෙනෙකුට අර යම් ප්‍රශ්නයක් එනකොට ඒකට කොහොමද බුද්ධිමත්ව මුහුණ දෙන්නේ කියන එක. චිත්ත වේග බුද්ධිය කොහොමද සකස් කරගන්නේ කියලා. ඒ කාරණා ටික එක්ක අද කතා කළොත් මම හිතන්නේ එදා වැඩසටහන අද සම්පූර්ණ කරන්න පුළුවන්. මම හරි කැමතියි එතෙන්ට ආපහු එන්න. දැන් අපි කිව්වා දැන් අර CPU එක නැත්තම් අර අපි හිතන අර දැන් ගැටලුවක් දැන් හිතන්නකෝ දැන් යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් මොලේට ඇතුල් වෙනකොට ඒ ගැටලුව මොලේට ආවහම අපි ගාව තියෙන යම් කුසලතා වලින් පුළුවන් මේක හොඳ රිපෝට් එකක් මේකට හදන්න අපිට. නැත්නම් හොඳ ප්‍රතිචාරයක් හදන්න පුළුවන්. දැන් පළවෙනි එක මේකේ පෙන්නනවා චිත්ත වේග බුද්ධියේ අපි කිව්වා සතිමත් බව. නැත්තම් self awareness තමා පිළිබඳ සිහිය. ඔකට මනෝවිද්‍යාඥයෝ තව වචනයක් පාවිච්චි කරනවා metacognition කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ලෝකේ තියෙන සියලුම අයහපතට හේතු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් විමසා නොබලා කටයුතු කිරීම. දැන් හිතන්න හැමෝටම දැන් මෙතන අපිට ප්‍රශ්න ගොඩක් එනවා. අපිට වෙලා තියෙන මනස එක එක ඒවට දැන් එක එක උත්තේජවලට ප්‍රතිචාරය අපි පුහුණු කරලා හදාගෙන තියෙනවා මනස ඇතුලේ. දැන් අපි පුහුණු කරලා තියෙනවා ණය එනකොට බය වෙලා දුවන්න ඕන. ඒකට අපි පුහුණු කරලා තියෙනවා. ඔව්. බැන්නොත් බයින්න ඕනේ පුහුණු කරලා තියෙනවා. ගැහුවොත් ගහන්න ඕනේ පුහුණු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ දැන් උදාහරණයකට දැන් අපි සමාජයෙන් හරි කොහෙන් හරි ඥාන වලින් හරි මොකක් හරි එක එක උත්තේජයන්ට දැක්කිය යුතු ප්‍රතිචාරය මොලේ හරියටම මේ සටහන් කරලා තියෙනවා. එතකොට දැන් වෙන්නේ උත්තේජය ආපු ගමන් ස්වයංක්‍රීයව මේ පරිපත ක්‍රියාත්මක වෙනවා. ඔය දැන් බුරුමේ වගේ රටවල අලිහිම ගෙවල් වලට පස්සේ ගෑනු ඉලපතෙන් ගහලා එළවනවලු.
එහෙම රටවල් තියෙනවා. අපි අපිට අලිය දැක්කොත් එතෙන්ට යන්නේ නැහැ අපි. අපි ඒක සමහරට අපේ අලි වෙනස් ඇති. කොහොමද ඒ හැටියට ගනින්දි මේ ඒ සමහරට පරිසරය ඒ සියල්ලත් එක්කමත් ඒවා ඔහුගේ පරිපත සකස් වෙලා තියෙනවා. දැන් ඒකයි හැමදෙම මම කිව්වේ දැන්. ඒතකොට දැන් අපිට තියෙන මේම හැබිට් පුරුදු. දැන් මනස මේ පුරුද්ද දිගේනේ දුවන්නේ. දැන් උපහාසයෙන් මම හොඳ උදාහරණයක් කියන්නම්. මට එදා තමයි මේක තේරුනේ. මම මගේ හොස්පිටල් එකේ අර හැමදාම අර මේ කාර් එක නවත්තන තැනක් පුරුදු වෙලා තිබුණා. ඉතින් මම හැමදාම එතන තිබුණොත් එතෙන්ටම දානවා. ඒතර මගේ මනස පුරුදු වෙලා තිබුණා ඒ තැන මගේ කාර් එක දානවා කියන එක ඔළුවේ තියාගන්න. ඉතින් මම එක දවසක් මගේ වැඩ කරන තැන ඉඳලා එළියට එනවත් එක්ක මට කෝල් එකක් ආවා. ඒතර හැමදෙරේ මම ෆෝන් එක කනේ තියාගෙන කතා කරන යනකොට ඔබ වහන්සේ පිළිගන්නවද මගේ ශරීරයේ මාව අරන් ගිය අර කාර් එක හැම වෙනද දාන තැනට. වෙනද දාන තැනට. එතකොට හැමදෙරේ එතෙන්ට ගියාම කාර් එක නැහැ. මට විනාඩියක් විතර ගියා මොකද කාර් එකට උනේ කියලා හිතා ගන්න. එතකොට තමයි මට තව තප්පරයකින් මට තේරුණා මම මෙතන අද පාක් කරේ නැහැ කියලා. ඔන්න හැමදෙරේ පුරුද්දේ ස්වභාවය. පුරුද්දේ ස්වභාවය තමයි මගේ සතිමත් බව නැති වෙච්ච සැනින් ක්‍රියාත්මක වෙනවා. ඔව්. ඕක තමයි පුරුද්දේ හැටි. හැබැයි ඒකත් හොඳයි නේද? දැන් අපි හිතමු දැන් තමන්ගේ සතිමත් බව නැති වුණෙන් පස්සේ පරණ කරපු දේවල් එක්ක තමන් ඉන්නවනම් වෙන නරක දෙයක් වෙන්න තිබුණ එකට ඒකේ වළක්වන්න ඕන. හැබැයි හැමදෙරේ දැන් නරකම කළා බස්සකට ගෙනිහිලා නැග්ගුවේ නෑනේ. නෑනේ. ඒතර හැමදෙරේ නරකම කළා තිබුණ මිනිහෙකුට ඒක හොඳ කරවන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන නිතරම භාවිතා බහුලී කතා. එකම දෙයක් හොඳ දේවල් නිතර කරන්න. හොඳ දේවල්ම නිතර කරනකොට සතිමත් භවෙන් ගැලවුණත් ඔහු ඉන්නේ එතන. දැන් ඔබ වහන්සේ හිතන්නේ නැද්ද අර දැන් චුතිසිත? ඔව්. දැන් සාමාන්‍යයෙන් අපි දන්න විද්‍යාව අනුව තප්පර 5ක් මොලේට ලේ නැති වෙච්ච ගමන් මැරෙනවා. මැරෙන්නේ නැහැ. සී නැති වෙනවා. සී නැති වෙනවා. විනාඩි 5ක් විතර මොලේට ලේ නැති වුණොත් තමයි අපි මැරෙන්නේ. ඒ කියන්නේ එතකල් අපි ජීවත් වෙන්න අරගලයක් කරනවා. ඔව්. තප්පර 5න් හැබැයි සී නැති වෙනවා. ඔව්. දැන් සිහිය නැති වුණා කියන්නේ සතිමත් බව නැති වෙච්ච ගමන් පුරුදුනේ වැඩ කරන්නේ. ඔව්. කියන්නේ කනට ඇහෙන උත්තේජ අරම මේවා පුරුද්දම වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපි හිතමු මනස කුසල් සිතකට දිගට පුහුණු කරපු කෙනාගේ සිහිය නැති වෙච්ච ගමන් මනස දුවන්නේ කුසලයටනේ. කුසලයට. අපි හිතමු දැන් ඔය බොන කෙනෙක්. දැන් බොන කෙනෙක්ගේ හැම වෙලෙම අරක්කු සුවඳට ඒ කල්චර් එකටනේ මනස දුවන්නේ. ඔව්. මම දන්නේ මේක කොච්චර ඇත්තද කියලා දැන් මේ මට මේ ළඟදී මේ ඩග්ලස් බේක කියලා මහත්තයෙක්ගේ පොතක් හම්බුණා මේ කොයි කර්මය ගැන. එයා මේ කැනේඩියන් ડોක්ටර් කෙනෙක්. එයා කියනවා දැන් ඔන්න ඔහොම කතාවක්. ඒ කියන්නේ දැන් ඔය දැන් එයා කියනවා මරුණ අය දැන් බීලා මැරෙන අය මේ මන්ද බුද්ධික වෙලා උපදිනවා. මානසික රෝගීන් වෙලා උපදිනවා. ඔන්න ඔහොම එයා තර්කයක් ගේනවා. ඒක යා තර්කයක් ගේන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුරාමේරයේ පානයේ තියෙන ආදීනව. පඤ්ඤාය දුබ්බලීකරණී. ප්‍රඥාව දුර්වල වෙනවා. ඒ වගේම සංසාරගත ජීවිතවලත් එයා මැරිලා උපදිනකොටත් එයා මන්ද මානසික කෙනෙක් වෙලා උපදිනවා. මොකද එයා හුරු කරලා තින්නේ එතෙන්ට. ඉතින් ඒ නිසා හුරු කරපු මනස පුහුණු කරපු මනසම තමයි නැවත ඊළඟ ආත්මයට යනකොට මේක තීරණය වෙන්නේ කියන එක. ඔව් ඇත්තටම මේක අමුතු දෙයක් නෙවෙයි. දැන් මේකේ මේ සම්බන්ධයක් තියෙනවනේ. දැන් කය හා සම්බන්ධයෙන් ගත්තාම කයේ යම් මේ බොහොම කය හා සම්බන්ධ දේවල් වල බොහොම සුළු මට්ටමක් තමයි අපි ඔය මේ හොයාගෙන තියෙන සමහර අය පැල්ලම් ලප වෙඩි තියපු ඒවා එහෙම තියෙනවා කියලා සමහර දේවල් හොයාගෙන තියෙනවා. හැබැයි මනස සම්බන්ධයෙන් ගත්තාම දැන් මෙතනින් චුතිචිත්තය සහ ඊළඟට ප්‍රතිසන්දිය. එතකොට හිත එක දිගට ගමන් කරනවා කියලා බුද්ධ ධර්ම කතා කරන්නේ මේකට කියන්නේ උපාදානස්කන්ධ සංයුතිය. මේ උපාදානස්කන්ධ සංයුතිය රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සියල්ලම තියෙනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපිට පෙවුනට අලුත් උපතක් කියලා මේ අලුත් උපතක්ම නෙමෙයි. පුනබ්භව නැවත ඇතිවීම. එතකොට නැවත ඇති වෙන්න නම් කලින් තියෙන්න ඉපයි. කලින් තියෙන එකේම ඊළඟ දිගුවක්. එහෙම. ඔව්. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ දැන් ඔය සතිමත් බව හරි වැදගත් වෙනවා. අර දැන් අපිට වෙන්නේ හැමතුරුනේ දැන් අර අවගේ උත්තේජයක් ආපු ගමන් අර මම පුහුණු කරපු පරිපත දිගේ මේක ක්‍රියාත්මක වෙලා ප්‍රතිචාරයක් හැදෙනවා. ඒ ප්‍රතිචාරය ගැළපෙන එකක් නම් අපිට කරදරයක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට අපිට හානිකර තව කෙනෙකුට හානිකර ප්‍රතිචාර හැදෙනවා නම් අන්න ප්‍රශ්න එනවා. ඒතර අපිට සතිමත් බව පුහුණු කරලා තිබුණ මනසකට ඒ කියන්නේ self awareness තිබුණොත් උත්තේජය එනකොටම හඳුනා ගන්නවා. උත්තේජය හඳුනාගෙන අපි ඒක අල්ල ගන්නවා, කැච් කරනවා ඒක. අපි ඒක නවත්ත ගන්නවා. තිරිංග තද කරනවා වගේ තද කර ගන්නවා අර විදිහට යන්න දෙන්නේ නැහැ.
එහෙම තද කරගත්තොත් හාමුදුරනේ මට පුළුවන්කමක් හම්බෙනවා මේක නුවණින් විමසන්න. අන්න අර වියුක්තව බලන්න, තරකානුකූලව බලන්න. ඒතර මේකේ අර මේක දැන් පරිපතවල ලින්ක් වෙලා පත් වෙලා යන්න කලින් මේක අපි විශ්ලේෂණය කළොත් මේක පරිකල්පනය කරලා මේක හොඳට හදාරලා මේක කරලා අතෑරියොත් මොකද වෙන්නේ? අන්න හරි පාරක් දිගේ යන්න ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විතක්කසන්තාන සූත්‍රයේ. එහෙම. ඒකේ තියෙනවා විතක්කානම් ආදීනෝ උපපරික්කිතබ්බෝ. දැන් විතක්ක කියන්නේ Tamanට එන සිතුවිලි තියෙනවනේ. ඒ දේවල් නරක දෙයක් නම් ඒකේ ආදීනව දකින්න ඕනේ. ඒ ආදීනව දකින්න මේක අල්ලගන්න එපා බුදුමා කියපු විදිහට. ඒතර ආදීනව දකින්න පුළුවන්. ඊට පස්සේ දැන් බැරි වෙලාවත් ඒක ආදීනව දැක්කත් අපිට තවදුරටත් මේක කරන්නම සිද්ධ වෙන තැනට මනස එනවනම් මොකද කරන්න ඕනේ? ඒ විතර්කයේ වෙනුවට වෙන විතර්කයක් වෙන සිතුවිල්ලක් දාගන්න පුළුවන්. ඒක හරියට කියනවා මේ වඩුවෙක් දිරච්ච ඇණයක් තියෙනකොට ඉස්සර ලියනනේ ගහන්නේ. අලුත් ඇණයක් මොකද කරන්නේ? ඒකට රිප්ලේස් කරනවා. අර තියෙන ඇණේටම තියලා තට්ටු කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ඇණේ අයින් වෙනවා, මේ ඇණේ එතෙන්ට එනවා. ඒ වගේ වෙනත් සිතුවිල්ලකින් ඒක වෙනස් කරගන්න. වෙනස් සිතුවිල්ලකට මාරු කරගන්න. එහෙටිට ගණිතය අපේ හිතේ අපිට පුළුවන්කම තියෙනවා ඒ වැරදි ආකල්ප වෙනුවට අලුත් ආකල්ප හදාගන්න හරි විදියට සතියෙන් යුක්තව ඉන්නවනේ. හවුද දැන් ඕකේ තියෙනවා මේ පෞරුෂ අක්‍රමතා කියලා ලෙඩ වර්ගයක්. මේක මානසික රෝග කාණ්ඩයක්. ඔබ වහන්සේ කියන්නේ අපිට මනෝ ප්‍රතිකාරවල ඊටාම අමාරු කොටසක් තමයි ප්‍රතිකාර කරන්නේ. මොකද මේ දැන් මේ පෞරුෂ අක්‍රමතාවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සතිමත් බවට තමයි නැති වෙලා තියෙන්නේ. දැන් ඔකේ තියෙනවා borderline personality disorder කියලා විශේෂයෙන් මේක කාන්තාවන්ට තමයි වැඩිපුර එන්නේ. දැන් ඔන්න හිතන්න හාමුදුරනේ දැන් ඒ කාන්තාව තමන්ගේ දුක කියාගෙන යනවා. ඔව්. හරි. එතකොට මං සෑහෙන වෙලා අහන් ඉඳලා දැන් එයාට පෙන්නනවා මෙන්න මෙහෙම හරි දැන් ඔයා කියපු එක ඇත්ත තමයි. අපිට මේකට මෙහෙම හිතන්න බැරිද? මේක මෙහෙම වෙන්න බැරිද? මෙහෙම වෙන්න බැරිද කියලා කිව්වට දැන් මේ මං කියන එක අල්ලගන්න බෑනේ හාමුදුරනේ. ඒක තමයි මේ ලෙඩේ හැටි. ඒක හැදුනාම හාමුදුරනේ පුදුම අමාරුයි එයත් එක්ක ජීවත් වෙන්න. මොකද දැන් හැම වෙලේම මේගොල්ලෝ අර වියුක්ත චින්තනයක තමයි යෙදෙන්නේ. හැම වෙලේම චෝදනා කරනවා, බයිනවා, කියනවා නවත්තන්නේ නැහැ චෝදනා. වචනයක් පස්සේ එළවනවා. පොඩි වචනේ අල්ලන් එලෝගෙන යනවා. දැන් අපි ඒක හොඳට පැහැදිලි කරලා දෙනවා. දැන් ඔයාලට මෙහෙම හිතලා ඔළුව වන්නලා ඉඳලා ආපහු පටන් ගන්නවනේ මුල ඉඳලා අර විදිහට. ඉතින් ඔන්නෝක තමයි හාමුදුරනේ දැන් අර අපි හිතන දැන් අපි මේවා කතා කරාට අර ඔබ වහන්සේ කිව්වේ දැන් මේක අහන් ඉන්න කෙනෙකුට හිතයි මේක ෂෝක් වැඩක් කියලා. නමුත් පෞරුෂ අක්‍රමතා තියෙන කෙනෙක් එක්ක අල්ලලා බැලුවාම මේකක්වත් කරන්න බෑ ඇත්ත එක්ක. ඉතින් ඒ නිසා අපි ලොකු සටනක් දෙන්න ඕන එයාව දකින්න පුරුදු කරගන්න. කියන්නේ මට මාව දකින්න පුරුදු වෙන එකනේ මේ ලෝකේ තියෙන ලොකුම අමාරු වැඩේ. ඔව්. එතකොට දැන් අපිට අනිත් අය ඕන කෙනෙක් දැක්ක හැකි. දැන් එයාට හස්බන්ඩ්ගේ වැරදි ඔක්කොම පේනවා. එතකොට අපි අභ්‍යාසයක් දෙනවා තමන්ගේ වැරදි දැකලා කතා කරගන්න. සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝපන දුද්දසං. අනුන්ගේ වැරදි දකින්න කාර්ලේසි තමන්ගේ වැරදි දකින්න බෑ. ඒක ස්වභාවිකම තත්ත්වයක් මානවය ඇතුළ පවතින අරගොල්ලන්ට වැඩියෙන් එනවා. ඒක තමයි පෞරුෂ අක්‍රමතාවයක් කියන්නේ. ඒගොල්ලන්ගේ මෙටාකොග්නිෂන් එක අඩුයි. ඒ නිසා මම හිතන්නේ සතිමත් බව පුහුණු කිරීමට මාර්ගයක් බුදුදහමේ තියෙනවා. ඔව්. ඒ පළවෙනි කාරණාව. දෙක මං කිව්වා අපේ හැමදෙන්නේ අර චිත්ත වේග පාලනය කරන එක. ඔව්. දැන් මේක චිත්ත වේගය හඳුනාගෙන පාලනය කරනවා කියලා කියන්නේ දැන් මට පුළුවන් දැන් ඔන්න තරහ යන එකක් ආවා. පාලනය කියලා කියන්නේ ඒ තරහ දැන් ක්‍රියාත්මක කරනවා. මේක කල් දානවද? වෙන පැත්තකට හරෝල යවනවද? අන්න එහෙම මග ඇරලා යනවද? ඔන්නෝක තමයි පාලනය කියන්නේ. දැන් මේක අල්ලගෙන ඉවරලා මට ඕන ඩිරෙක්ෂන් එකකට තල්ලු කරගන්න. ඔය දැන් බුදුහාමුදුරුවෝ සබ්බාසෝ සූත්‍රයේදී මුලින්ම පෙන්නන්නේ දස්සනානේ. ඒ කියන්නේ දකින්න ඕනේනේ. අර විදියට දැන් දැක්කා හඳුනාගත්තානේ. ඊට පස්සේ පරිවර්ජන. ඒක එක්ක දුරු කරන්න ඕනේ. එක්ක විනෝදන නැති කරන්න එක්ක සමහර තැනක තියෙනවා ඒක හැරදා යන්න ඕනේ. එහෙයි. දැන් ඕක තමයි අපි එතන පුහුණු කරන්න ඕනේ. දැන් මේවා හැමදෙන්නේ පුහුණුවෙන් ලබන්න ඕන දේවල්. මේ දේශනේ අහන් හිටියා කියලා ඕක ඇති වෙන්නේ නැහැ. ඒක දැන් අපි පුහුණු කරන්න ඕනේ. මේක අල්ලගෙන ඉවරලා හොඳට හිර කරගෙන අර දැන් හිර කරපුවාම අර ඒක බුරුල් වෙනවා නුවණින් විමසුවාම. අර ආතතිය අඩු වෙනවා. දැන් ආතතියක් එනවනේ හැමදෙන අල්ලන් හිටියා. දැන් මට ඕන දේ වෙන්න නැති වෙනකොට දැන් ඒක දැන් හිතන්න දැන්
දැන් කාන්තාවක් දැක්කහම පිරිමියෙකුට රාග චේතනාවක් එක ආතතියක් එනවා. ඔව්. හැබැයි ඒක නුවණින් විමසලා මේ ආතතිය බොරු කරගන්න පුළුවන් ඕන. ඔය ඉතින් ඒක තත්ත්වනේ අර තියෙන වංගී සාමුද්‍රෝ දැක්කහම මේ කාන්තාවක් ආනන්ද හඳුරන්ට කියනවා කාමරාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති. කාමරාගයෙන් මාව පිච්චෙනවා. මගේ හිත හාත්පසින් පිච්චෙනවා. මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. ඇත්ත කිව්වේ. ආනන්ද හඳුර කියනවා සංඥාය විපරියේසා චිත්තන්තේ පරිඩයිහති. ඔබ වහන්සේ හඳුනාගත්තු හැටි වැරදි. මේ රූපය කියලා කියන්නේ ඇත්තටම ආලෝකයක් වැටිලා ශරීරයකට ඒක තමන්ගේ හැට ආපාතගත වෙලා තමන් හදාගන්නවා කාන්තා ස්ත්‍රී රූපයක් කියලා. දැන් අපි හිතමු දැන් සමහර වෙලාවට මේ ස්ත්‍රියක් දකින්න ඕනේ ස්ත්‍රියගේ රූපයක් දැක්කම තවත් කෙනෙකුගේ හිත රාගයෙන් වෙලෙනවා. රූපයක් සමහරට මේ පත්‍ර කොළ කෑල්ලා. ඒතර ඒ වගේ මේ සමහර මිනිස්සු සල්ලි හොයන්නේ මේ පත්‍ර ගහලා. ඒතර බලන්න ඒ සංඥාව විපර්යස්ත කරනවා. ඒක හඳුනාගත්තට පස්සේ රාගය නැති වෙනවා. රාගය නැති වෙනවා. දැන් ඕක ක්‍රම දෙකක් තියෙනවා. දැන් ඕකේ දැන් ඔය අපි දකිනවා දැන් ඇහැ දකින්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය කියලා එකක් තියෙනවා. ඒ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය හැමදෙන්නේ අපි දකින්නේ ආලෝක තරංග වලින්නේ. ඔව්. දැන් බැරි වෙලා හරි අපි එක්ස්රේ වලින් දැක්කොත් ඔබ වහන්සේ මොකක් හිතයිද අපි? ඒ කියන්නේ දැන් අපිට දැන් මනුස්සයාට පේන්නේ එක්ස්රේ තරංග වලින් කියලා අපි හිතුවොත් ඒතර අර ඇටසැකිල්ල විතරයි අපිට බලන්න හම්බෙන්නේ. දැන් එහෙම දැකපුවා ඉන්නෝනේ එක හඳුරු කෙනෙක් දවසක් වඩිනවා අනුරාධපුරයේ වඩිනකොට උන්වහන්සේ ඉදිරියට ගෙදරක තරහ වෙච්ච ගෑනු කෙනෙක් එනවා. ඒilla උන්වහන්සේත් එක්ක hina වෙලා මේ කාන්තාව යන්න යනවා. ඉතින් ස්වාමියා පිටිපස්ස කියනවා මේ ගෙදර හැරදා යන කාන්තාව හොයාගෙන. ස්වාමියා අහනවා මේ රූමත් ස්ත්‍රියක් දැක්කද ස්වාමීනි මෙහෙම පාර යනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී හඳුරු කියනවා නෑ මං ඇටසැකිල්ලක් නම් දැක්කා කියලා. මොකද මේ හඳුරු අට්ටික සංඥා වඩන කෙනෙක්. ඒකට උන්වහන්සේ පුරුදු වෙලා තියෙන්නේ ශරීරය දිහා දකින්නකොට ඇටසැකිල්ල දකින්න. ඒ කියන්නේ අර සමහරට කිර්ලියන් කැමරාවකින් දැක්කනම් එහෙම ඇටසැකිල්ල පේන්නේ නැහැ. ඒ වෙනත් විදිහකට දකින්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලෙක් දැන් අපි ගත්තොත් එහෙම ඒ කැමරාවේ තියෙන ග්‍රහණය කර ගැනීම මට්ටමට අනුව ඒ පුද්ගලයෙක්ද එහෙමත් නැත්නම් ඒක එක්ස්රේ එකක්ද එහෙමත් නැත්නම් ඒකේ තියෙන තවත් එහා ගිය එකක්ද කියලා පේනවා වගේ ඒ පුද්ගලයා වඩලා තියෙන මනස අනුව. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ දැන් එතකොට අපිට අර ඒ පුහුණුව අර අපි කතා කරපු චිත්ත වේග අල්ලගෙන ඒක Tamanට ඕන විදිහට ඩිරෙක්ට් කරගන්න එකේ පුහුණුව තමයි අපි කියන්නේ චිත්ත වේග පාලනය. ඔව්. තුන්වෙනි එක අපි කිව්වා එම්පති. එම්පති. සහකම්පනය. දැන් සහකම්පනය කියන එක හරි වැදගත්. මොකද දැන් සහකම්පනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක් හිතන හැටි කල්පනා කරන හැටි ඔහුට හැඟෙන දැනෙන ඔහුගේ අත්දැකීම ඔහුගේ විශ්ලේෂණ පරිකල්පන අර්ථකථන ඒ සියලුම දේවල් ඒ දැන් හැමදෙම මෙහෙමනේ දැන් මේ ලෝකයේ ස්වභාවය තමයි මම ඉපදිච්ච දවසේ ඉඳලා මගේ ඇහැට කනට අත්විඳින ලෝකයක් තියෙනවා මම මේ අවුරුදු මගේ වයසයි අතුලත මං කරලා තියෙන්නේ ලෝකයේ පිළිබඳ මන් ලෝකයක් හදන් ඉන්නේ ඒ ලෝකේ මට සාපේක්ෂකයිනේ හැමදෙන්නේ ඔව් ඒ ලෝකේ මගේ ලෝකය. ඔව්. ඒතර ඔබ වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳලා ඔබ වහන්සේ යම් ශේෂ්ඨ ආශ්‍රය කළා ඔබ වහන්සේ ලෝකයක් හදන් ඉන්නවා. ඔව්. ඒතර ඔබ වහන්සේ දැනෙන හැඟෙන ලෝකේ ඔබ වහන්සේගේ. ඔව්. මට දැනෙන හැඟෙන ලෝකේ මගේ. ඒතර මේ එම්පති කියන්නේ මොකක්ද දන්නවද? එම්පති කියලා කියන්නේ ඔබ වහන්සේ හැදෙන වැඩෙන හැඟෙන දැනෙන ලෝකය ඔබ වහන්සේට හැඟෙන දැනෙන ආකාරයටම මටත් අත්විඳින්න පුළුවන් කියලා ඔබ වහන්සේට හඟවන්න තියෙන මගේ හැකියාව. ඔව්. ඒ කියන්නේ මගේ ලෝකය තව කෙනෙක් හඳුනාගත්තා කිව්වහම මට හරි ප්‍රීතියක් ඇති වෙනවා. ඔය දැන් ඕන තැනක අපිට මානසික ගැටලුවක් හැටියට ඇවිල්ලා කියන්නේ මොකක්ද දන්නවද? ડોක්ටර් අපේ අම්මා මාව තේරුම් ගන්නෑ. මගේ ස්වාමියා මාව තේරුම් ගන්නෑ. මගේ බිරිඳ මාව තේරුම් ගන්නෑ. ඒතර දැන් මේ මා වටායේ ළඟම ඉන්න අය මාව තේරුම් ගන්නෑ කියන හැඟීම ඇති වෙච්ච ගමන් පුදුමාකාර මානසික පීඩනයක් එනවා. ඒතර ඒ තේරුම් ගන්න බැරි වෙන්නේ අර lack of empathy. empathy අඩුවීම නිසා තමයි තේරුම් ගන්න බැරි. දැන් අපි හිතමු හැමදෙරේ දරුවෙකුට දැනෙනවා නම් හැම වෙලේම අම්මා මාව තේරුම් ගන්නවා. මේ ලෝකේ හොඳටම තේරුම් ගත්ත කෙනා මාගේ අම්මා කියලා. ඒ සම්බන්ධය කවදාවත් කැඩෙන්නේ නැහැ නේ ඔය සමහර ලාවට කෙනෙකුට ඒ වගේ නිසා පුදුම වේදනාවක් ඇති වෙනවා. දැන් අපිත් එක්ක කතා කරලා තියෙනවා සමහර උදවිය දැන් අපි හිතමු මහත්තයාට තියෙන බොහොම පොඩි පඩියක්. එයා ඉතින් කඩේට ගියන් පස්සේ නැත්තම් ඕන මහත්තයාට කියනවා අපි ටිකක් ලාභ බඩුවක් ගමු කියලා. ඒතර අරයා හිතනවා මෙයාගේ ලෝභකම කියලා. නමුත් මෙයා හිතනවා ලයිට් බිල් ගෙවන්න තියෙනවා දරුවන්ගේ වැඩ තියෙනවා එහෙම කියලා කියනකොට අරයා හිතුවොත් මෙයා ලෝභකමට කියලා. එතකොට මෙයාට දැනෙනවා නම් මෙයාට හිතෙනවා නම් මම මේ අපේ පවුල නඩත්තු කිරීම සඳහා
තමයි මම මේ විදිහට අඩු වියදමින් ජීවත් වෙන්න හදන්නේ. නමුත් ඇය මගේ ලෝභකම කියලා හිතනවායි කියලා කල්පනා වෙනවනම්. එතකොට එයා විශාල මානසික පීඩාවකට ජීවත් වෙනවා. නමුත් ඇයට පුළුවන්කම තියෙනවා නම් අඟවන්න හරි අපි තියෙන ආදායමත් එක්ක කරන්න ඒවා හදන්න. ඒ නිසා අපි කවුරුත් මෙහෙම කරමු කියලා. එතකොට එයා බොහොම සතුටින් ජීවත් වෙනවා. අන්න ඒක තමයි එම්පති කියන්නේ හවුතුනේ. එම්පති කියලා කියන්නේ තව කෙනෙක්ගේ ලෝකය ඔහු අත්විඳින ආකාරයටම මට හැඟෙනවා. කියන කාරණාව ඔහුට හඟවන එක. එතකොට දැන් ඒ කියන්නේ මේ ලෝකේ ලොකුම මානසික සතුට තමයි හම්බුනේ මේ ලක්ෂ ගණන් හම්බෙන එක නෙවෙයි. මේ ලෝකේ ලොකුම මානසික සතුට තමයි මාව හැඟෙන දැනෙන්න තේරුම් ගන්න අය මාවටා වැඩි පිරිසක් ඉන්න එක. දැන් වෙලා තියෙන දැන් අපි කසාද බැඳපු නෝනම මහත්තයම මාව තේරුම් ගන්න නැහැ කියන හැඟීම ආවොත් කාට හරි එතන ඉඳලා මාර වේදනාවක්. නිසා එම්පති කියන එක ඉතාම වැදගත් ලක්ෂණයක්. අර චිත්ත වේ දැන් ඔබ වහන්සේ අර කිව්වේ දැන් හිතන්නකෝ දැන් හිතන්න එම්පති අඩු වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? අර චිප් එක අවුල් වෙනවා. දැන් ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් වෙන්නේ වැරදියට. දැන් හිතන්නකෝ එම්පති තිබුණාම උත්තේජයට හොඳ මේ ප්‍රතිචාරයන්නේ හදන්නේ. ඔව්. මොකද එම්පති වලින් මේක යන්නේ. ඔව්. ඒතර සෙල්ෆ් අවේර්නස් දාලානේ මේක කරන්නේ. දැන් ඔබ වහන්සේ හිතන්න දැන් අපි කොහොමත් උත්තේජයක් ආවොත් ඉන්ෆර්මේෂන් එකකට ප්‍රතිචාරය හදනවා. හැබැයි ප්‍රතිචාරය හදනකොට එම්පති අඩු නම් සෙල්ෆ් අවේර්නස් එක අඩුව නම් ඒ ප්‍රතිචාරයේ ක්වොලිටි එක හින අඩුයි. ඔව්. ඒ නිසා අපි දැන් වැඩසටහන අවසන් කරන්න යන වෙලාව සමාජයට පණිවිඩයක් දෙමු. කොහොමද ඔබගේ චිත්ත වේග බුද්ධිය භාවිතා කරගෙන චිත්ත වේග පාලනය ඇති කරගෙන ඒ හරහා තමන්ගේ ආසන්නව ඉන්න අයට තමන්ගේ ගෙදර උදවියට දරුවන්ට බිරිඳට කාර්යාලයට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඒකට මම පොඩි අභ්‍යාසයක් යෝජනා කරනවා මේ විදිහට. අපි තුන් දැන් මේ වැඩසටහන බැලුවා නම් මහත්තයයි නෝනයි දෙන්නම ඉඳගෙන අපි කියමු දැන් මහත්තයාට එයාගේ වැරදි එයාට පේන හැටියට ලියන්න කියනවා. නෝනට අපි කියමු එයාගේ වැරදි එයාට පේන හැටියට ලියන්න. තම තමන්ගේව. දරුවන්ට කියනවා ඔයගොල්ලන්ට දැනෙන හැටියට ඔය කට්ටියගේ වැරදි ලියා ගන්නවා. එහෙම තම තමාගේ වැරදි ලියනවා. එක චැප්ටර් එකක්. ඊළඟට අනිත් කෙනාගේ දැන් මහත්තයා නෝනාගේ අඩුපාඩු මෙහෙම ලියනවා. මහත්තයා ලියනවා නෝනා ලියනවා මහත්තයාගේ අඩුපාඩු. දරුවන්ගේ අඩුපාඩු. මේ එක එක කෙනාගේ තමන්ගේ එකයි අනිත් අයගේවයි ලියා ගන්න. ලියාගෙන හැමදාම හවසට පැයක් විතර දාගෙන අපි මේක විවෘත සංවාදයකට ගේනවා. දැන් මට හැඟෙනවා මගේ මෙන්න මෙහෙම අඩුපාඩුවක් තියෙනවා. ඕගොල්ලෝ මොකද හිතන්නේ අඩුපාඩුව ගැන? ඉතින් නෝනා කියනවා නෑ අපි එහෙම ඔයාගේ අඩුපාඩුවක් දකින්නේ නෑ. අන්න එහෙනම් මගේ වැරදි අදහස මට අරගන්න පුළුවන්. ඒත් මම දරුවට කියනවා මම පුතාගේ දකිනවා මෙන්න මෙහෙම අඩුපාඩුවක්. පුතාට මොකද ඒ අඩුපාඩුව ගැන හිතෙන්නේ? ඒතර එයාගේ පැත්තෙන් කතාව කියයි. නෝනත් කියනවා නෑ පුතා මමත් මෙහෙම කෑල්ලක් දකිනවා. ඒතර අන්න එහෙම අපේ තියෙන මේ අඩුපාඩු වැරදි ගහගන්නේ මරාගන්නේ නැතුව විවෘත වේදිකාවක බුද්ධිමය සංවාදයකට ලක් කරන්න පුළුවන් නම් මට හිතෙනවා හම්දුරුනේ පෞලක ආයතනයකටත් මේක කරන්න පුළුවන්. ඒව ක්‍රමානුකූලව දැන් අර අපි කියන්නේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා වචනයක් පාවිච්චි කරනවා. අපි දැන් සංවාදයක යෙදෙන්නේ මේ හැදෙන්න බලාගෙන. මොකද දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හඳුනේ මගේ අඩුපාඩු මන් දන්නේ නැහනේ. දැන් වෛද්‍යතුමනි ඔක හරියටම කියනවා නම් අනිත් අය හරියට මට කන්නඩියක් වගේ. කන්නඩිය ඉස්සරහට ගියාට පස්සේ මගේ අඩුපාඩු පේන්න ගත්තාම මං කන්නඩියට ගල් ගහන්නේ නැහනේ. මං කරන්නේ මගේ අඩුපාඩු ටික හදාගන්න. එතකොට ඉබේටම කන්නඩිය ඇතුලේ ඒක ප්‍රතිරූපණය වෙනවා. ඒ වගේ ඔබතුමා මට කියනවා නම් ඔබ වහන්සේගේ මේ වැරද්ද තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබතුමා කන්නඩියක් මං ඉස්සරහා. එහෙනම් මං කරන්න ඕනේ කන්නඩියට ගල් ගහන එක නෙවෙයි. මං කරන්න ඕනේ ඒක හදාගත්තට පස්සේ ඔබතුමා කියනවා දැන් ඔබ වහන්සේ ලස්සනයි කියලා. අඩුපාඩු නැහැ කියලා. ඒ කියන්නේ අන්න එතෙන්ටයි අපි ආයුත් කියලා ඔබතුමා යෝජනා කරන්නේ. ඔව්. හොඳයි. ඒක තමයි විය යුතු ප්‍රායෝගික දේ. ඔව්. බුදුහාඳුර දේශනා කරන්නේ ධර්මයක් කන්නඩියක් බවට පත් කරගන්න. ධර්මයේ ඉස්සරහට ගියන් පස්සේ ධම්ම අදාස තමන් හදාගන්න. අනිත් අය තමන්ට වැරද්දක් කියලා දෙනවා නම් ඒ වැරද්ද කියලා දෙන කෙනා බුදුහාඳුර දේශනා කරන්නේ නිදානයක් පෙන්වන කෙනෙක් වගේ හිතන්න කියලා. ඒ නිසා වැරදි නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. ඒ නිසා වැරදි හදාගෙන සකස් වෙච්ච මිනිස්සු ඉන්නේ කියලා ඔබතුමා යෝජනා කරනවා මේ සමාජයේ සකස් වීම පිළිබඳව. අවසාන පණිවිඩය දීලා අපි වැඩසටහන අවසන් කරනවා. ඔව් අවසාන පණිවිඩය තමයි හැමදෙරේ මට කියන්න තියෙන්නේ.
අපිට පුළුවන් වුණොත් මගේ යෝජනාව අපි පරම්පරාවක් හදන්න ඕන හාමුදුරුවනේ යම්කිසි සැලැස්මකට අනාගතයේ අර මුල් ළමාවිය සංවර්ධනය කරලා මේ හොඳ CPU එකක් හොඳ චිත්ත වේග බුද්ධියක් හොඳ ජීවන කුසලතා හොඳ බුද්ධියක් සහිත අර ඉන්ෆර්මේෂන් හොඳට ප්‍රොසෙස් කරන්න පුළුවන් යම් කිසි විදිහක අපිට සැකස්මක් අවශ්‍යයි. ඒකට මං හිතන්නේ මගේ මූලිකම යෝජනාව මම කියන්නේ මුල් ළමාවිය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය. මෙන්න මේ දෙක නිවැරදිව හරි විද්‍යානුකූලව සකස් කරගත්තොත් අපිට ඒකට මේ මම හිතනවා වර්තමාන රජයට ලොකු මේ වැඩපිළිවෙලක් ඒකේ තියෙනවා. මොකද මෙතනින් තමයි මේ සියලු ව්‍යසනයන් වල ආරම්භය සිද්ධ වෙන්නේ. හොඳයි. ඉතින් ඒක අපි හදාගන්න එක තමයි මට හිතෙන්නේ හැමදෙන්නේ අපි එකතු වෙලා කළ යුතු දෙවැන්දම කාරණාව. හොඳයි. ඒ සඳහා අපි ඉදිරියට සාකච්ඡා කරමු තවදුරටත්. අදත් වෙනදා වගේම අපේ සසර දනව වැඩසටහන සුපෝෂිත කළේ ජ්‍යෙෂ්ඨ මනෝපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන්. ඔබතුමාට පුණ්‍ය අනුමෝදනා කරමින් වැඩසටහනට සහභාගී වෙච්ච පින්වත් ඔබ හැම දෙනාටම සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා කියලා ආශංසනය කරමින් අදට සමුගන්නවා සසර දනව්වෙන් හැමට තෙරුවන් සරණයි.